සම්මා සම්බුදු සරණයි සුපින්වත් ඔබ සැමට. නිරන්තරයෙන් බෞද්ධ ජනතාවගේ හිත සුව පිණිස විවිධ බෞද්ධ වැඩසටහන් ගෙන එන ටීවී දිදුල බෞද්ධ රූපවාහිනියේ නාලිකාවේ මායාව වැඩසටහන නැරඹීම සඳහායි ඔබ අප කවුරුත් මේ සූදානම් වන්නේ. සදහවතුනි, අද දින මායාව වැඩසටහන සඳහා තම බැතිබර දායකත්වයෙන් කටයුතු කරනු ලබනවා අංක 35 කස්සප පාර ජාවත්ත යන ලිපිනෙහි පදිංචි විජේතුංග මහත්මිය සහ දූදරු මොනුබිරු මිනිබිරියන් විසින්. සදහවතුන් අරමුණු ලෙසින් සඳහන් කර ගන්නට යෙදෙනවා මිට වසරයි මාස 9කට පෙර මිය පරලොව ගිය මහාචාර්ය WMK විජේතුංග මහත්මයාට පුණ්‍යානුමෝදනා කිරීම, එවැගේම සුජීවත්ව සිටින පවුලේ දූදරු මොනුබුරු මිනිබිරියන් ඇතුළු සියලු ඥාති හිත මිත්‍රාදීන්ට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම සදහවතුන් අරමුණු ලෙසින් සඳහන් කර ගන්නට යෙදෙනවා. එසේනම් සදහවතුනි, මෙම අරමුණුත් සාක්ෂාත් වේවා යන උතුම් ප්‍රාර්ථනාවත් ඇතිවෙන් මෙතෙන් සිට මායාව වැඩසටහන නැරඹීම සඳහා අප සූදානම් වෙමු. වෙනදක් මෙන්ම ඔබ දැන් සූදානම් වෙන්නේ මායාව වැඩසටහන නරඹන්න. මායාව වැඩසටහනෙන් සෑම සතියකම ඔබේ දෛනික ජීවිතය සැපවත් කරගන්න, මෙලව යහපත් කරගන්න, පරලොව යහපත් සාධනය කරගන්න, ඒ වගේම සාන්ත නිවනින් සැනසෙන්නට අවශ්‍ය ධර්මඥානය පිළිවෙලින් ඔබගේ ජීවිතයට ලැබෙන වැඩසටහනක් තමයි මායාව වැඩසටහන. අදත් අපි ඔබගේ ජීවිතයට ඉතාමත්ම ප්‍රයෝජනවත් කාරණයක් ගැන කතා කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම අපි දකිනවා අපි සරණ ගිය, අපි පිළිගන්න, අපි විශ්වාස කරන, නිකම් විශ්වාසයක් නෙවෙයි, ශ්‍රද්ධාවෙන් කරුණු විමසලා බලලා අපි සරණ ගිය අපේ ශාස්ත්‍රුන් වහන්සේ මේ අවිහිංසාවාදයේ පිළිබඳව කොයි ආකාරයෙන්ද ශ්‍රාවකයන්ට කරුණු කාරණා කියලා තියෙන්නේ, මේ පිළිබඳව කතා කරන්න තමයි අද මායාව වෙන් කරගන්නේ. විශේෂයෙන්ම අපේ ලෞතර බුදුරජාණන් වහන්සේ සෑම සතෙක්ම, ඒ කියන්නේ පා දෙකක් ඇති, බොහෝ පා ඇති, ඒ වගේම බඩගාගෙන යන සත්වයන්, ඒ වගේම ඉපදෙමින් ඉන්න සත්වයන්, මේ සියලු සත්වයන් කෙරෙහිම පරම අවිහිංසාවාදීව කටයුතු කරන්නට අනුශාසනා කරපු ශ්‍රේෂ්ඨම ශාස්ත්‍රඥ වහන්සේ තමයි ලෞතර බුදුරජාණන් වහන්සේ. අන් ආගම් ගත්තහම යම් යම් සත්ව කොට්ටාසයන් සම්බන්ධව කරුණාව, මෛත්‍රිය, අනුකම්පාව පෙහෙමේ උගන්වුවත්, සමහර සත්ව කොට්ටාස ඔවුන්ගේ පැවැත්ම සඳහා, ඔවුන්ගේ ජීවත් වීම සඳහා ආහාරයට ගැනීමට පහළුණු සත්ව කොට්ටාස වශයෙන් හඳුන්ලා දෙන ආගමුත් නැතුව නෙවෙයි. නමුත් පරම අවිහිංසාවාදී ශාස්ත්‍රඥ වහන්සේ තමයි ලෞතර බුදුරජාණන් වහන්සේ. ඒ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ මේ ලොවට ඉපදෙමින් ඉන්න, ඉපදුණු සියලු සත්වයන්ට සුවිශේෂී අයිතිවාසිකමක් තියෙනවා. ඒ තමයි ජීවත් වීමේ අයිතිය. ඒක ඔබටත් තියෙනවා, ඒක ඔබටත් තියෙනවා, මටත් තියෙනවා. මේ ජීවත් වීමේ අයිතිය. ඒ නිසා මේ ජීවත් වීමේ අයිතිය නැති වුණාම මේ මනුස්ස ජාතිය තිරිසන් හා සමාන වෙනවා. මේ පන්සිල් සුරකීමෙන් තමයි මිනිසා මිනිස් ගතිවලින් උත්තම මිනිස්සු බවට, ශ්‍රේෂ්ඨ මිනිස්සු බවට, උසස් මනසක් ඇති මිනිස්සු බවට වෙන් වෙන්නේ. ඒ පංචශීලයවත් නැති තැන ඒ මිනිසාගේ ජීවිතය තිරිසන් ජීවිතයෙන් ජීවත් වෙන තිරිසන්ගත් වූ සත්තුන්ගේ ජීවිත අතර වෙන් කරගන්න බැරි වෙනවා මිනිසත් තිරිසනත්. ඒ වෙන් වෙන ප්‍රධානම සන්දිස්ථානය තමයි මේ පංචශීලය. ඒ නිසා පංචශීලය තුල පළමුවෙන් උගන්වනවා ප්‍රාණඝාතය ගැන. ඒ නිසා අද මායා වැඩසටහනෙන් ඔබ
මෙතෙක් සමහර විට අසලා තිබෙන බොහෝ සෙයින් ඔබ අසා නැති මේ ප්‍රාණඝාතයේ පිළිබඳව තියෙන බුදුරජාණන් වහන්සේගේ ධර්ම විග්‍රහය කොය වගේද කියන කාරණේ තමයි අපේ පූජනීය ස්වාමින් වහන්සේගෙන් අද දැනගෙන ඔබව දැනවත් කරලා ඔබ සත්ත්ව ඝාතනය ප්‍රාණඝාතයෙන් වළක්වාගෙන මේ විමුක්ති සොයට යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ. අවසරයි ස්වාමීන් වහන්සේ. මුලින්ම ස්වාමීන් වහන්සේගෙන් දැනගන්න කැමති බොහෝ ශාස්ත්‍රූන් වහන්සේලා එදා හිටියා සත් ශාස්ත්‍රූන් හිටියා. නමුත් ඒ අතර පහළ වුණු තරුණ ශාස්ත්‍රූන් වහන්සේ නම තමයි ලෝතර බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ පරම අවිහිංසාවාදී ධර්මයක් තමයි අපිට දේශනා කළේ. මේ පරම අවිහිංසාවාදී ධර්මයක් ලෝතර බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළා කියන්නේ බුදුදහම තුල නැත්නම් ශාස්ත්‍රීය දේශනාව තුල නැත්නම් සරුවඥ දේශනාව තුල තියෙන සාධක මුලින්ම පැහැදිලි කරගත්තා ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි ශාන්ත මහත්මයෝ. විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ කියන්නේ ඔබතුමා මතක් කරා වගේ උන්වහන්සේ ඇත්තටම බෞද්ධයන්ට බණ කියපු ශාස්ත්‍රුන් වහන්සේ නමක් නෙවෙයිනේ. උන්වහන්සේ ලෞතුරා බුදු වෙන වෙලාව වෙනකොට ඇත්තටම ඉන්දියා ජන සමාජයේ විවිධ දෘෂ්ටි එක්ක ජීවත් වෙච්ච සමාජයට තමයි බුදුරජාණන් වහන්සේට කතා කරන්න ඕනේ. ඒ බුදුරජාණන් වහන්සේ ඒ ශ්‍රාවකයාට තේරෙන සෛලයෙන් තේරෙන ස්වභාවයෙන් උන්වහන්සේ කතා කරා. උන්වහන්සේ අවවාදයයි ආදර්ශයයි දෙකම. ඒ වගේම උන්වහන්සේ අතීතය අනාගතය වර්තමාන කාලය මේ තුන් කාලයේම මනාකොට දකිමින් උන්වහන්සේ ශ්‍රාවකයාගේ හිතට කතා කරා. ශාන්ත මහත්මයා බුද්ධ දේශනාව ගත්තම ගොඩාක් වටින්නේ ඒ ශ්‍රාවකයාට තේරෙන ස්වභාවයෙන් කතා කරා. දැන් අපි ගත්තොත් එම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සබ්බේත සම්ති දණ්ඩස්ස සබ්බේ භායන්ති මච්චුනෝ අත්තානං උපමං කତ୍වා නහනෙය නඝාතයේ. පොඩි උපමාවකුත් එක්ක බුදුරජාණන් වහන්සේ කියනවා සබ්බේත සම්ති දණ්ඩස්ස මේ ලෝකේ ජීවත් වෙන සියලුම සත්වයෝ මේ සියලුම සත්වයෝ කුවන් පස්සේ රහතන් වහන්සේලා හැර මේ ලෝකේ ජීවත් වෙන තිරිසංගත සත්තු වෙන්න පුළුවන් මනුස්සයන් වෙන්න පුළුවන් විවිධ නම් වලින් කියන සත්ත්ව කොට්ටාස හැම කෙනෙක්ම දඬුවමට බයයි. සබ්බේ භායන්ති මච්චුනෝ මේ ලෝකේ ජීවත් වෙන හැම සත්වයාම මරණයට බයයි. අත්තානං උපමං කତ୍වා නහනෙය නඝාතයේ. තමා උපමාවට ගන්න. කියන්නේ තමාව දණ්ඩනයට බය නම් තමා මැරෙන්න බය නම් තමා උපමාවටගෙන අන් සත්වයාට කරදරයක් කරන්න එපා, හිංසාවක් කඩන්න එපා, මරන්න එපා. උන්වහන්සේ ශාන්ත මහත්තයා තවත් උන්වහන්සේගේ මහා කරුණා ගුණය උන්වහන්සේ තමන් වහන්සේ ශ්‍රාවකයාට පවා කියනවා. අපාදකේහි මේ මෙත්තං මෙත්තං දීපාදකේහි මේ චතුප්පදේහි මේ මෙත්තං මෙත්තං බහුප්පදේහි මේ. උන්වහන්සේ ශාන්ත මහත්මයා ඔය සර්පෙක් දෂ්ට කරපු අවස්ථාවක භික්ෂුන් වහන්සේ නමකට ඒ භික්ෂුන් වහන්සේ අපවත් වුණා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණනි මගේ ශ්‍රාවකයා මෙන්න මේ විදිහට කටයුතු කරන්න ඕනේ. අපාදකේහි මේ මෙත්තං මේ ලෝකේ ජීවත් වෙන පා නැති හැම සත්වයාටම මගේ මෛත්‍රිය වේවා. දීපාදකේහි මේ මෙත්තං පාද දෙකක් ඇති සියලුම සත්වයාටත් මගේ මෛත්‍රිය වේවා.
චතුප්පදේහි මේ මෙත්තං පා හතරක් ඇත්තන්ටත් මගේ මෛත්‍රිය වේවා. මෙත්තම් බහුප්පදේහි මේ බොහෝ පාද ඇති සත්වයෝ ඉන්නවා නම් ඒ සත්වයන්ටත් මගේ මෛත්‍රී වේවා. කියන්නේ සාන්ත මහත්තයා කොතනින්වත් ගැලෙන්නේ නැහැ. බලන්න මේ ගාථාව තුල පා නැති අයත් බොහෝ පා ඇති අයත් දෙපා ඇති අයත් සිව්පා ඇති අයත් මේ හැම සත්වයාටම මගේ මෛත්‍රිය වේවා. බලන්න ශ්‍රාවකයාට ඉඩක් දුන්නේ ශ්‍රාවකයාට හැමතිස්සෙම කතා කළේ තව කෙනෙකුට හිංසාවක් නම් කරන්න එපා. ඒක බුදුරජාණන් වහන්සේ අවවාදයෙන්ුත් පෙන්නවා ආදර්ශයෙන්ුත් පෙන්නවා. ශාන්ත මහත්මයා උන්වහන්සේ ඒ තරම් ඉන්දියා ජන සමාජයේ පැතිරෙන්න පටන් ගත්තේ බුදුරජාණන් වහන්සේගේ ගුණ මොකක් නිසාද? උන්වහන්සේ මෙන්න මේ වගේ අවිහිංසාවාදී මහා කාරුණිකයන් වහන්සේ නමක් බවට පත්තුරු නිසා කියන එක තමයි අපිට කියන්නේ. ස්වාමීන් වහන්සේගේ කරුණ පැහැදිලි කිරීම තුළ අපේ සරුවඥයන් වහන්සේ නැත්නම් අපේ සරණ ගිය ලෝතුරා බුදුරජාණන් වහන්සේ මොන තරම් අවිහිංසාවාදී උත්තමයන් වහන්සේ නමක්ද කියන එක ඒ ගාථාවල එන අර්ථයත් එක්ක ස්වාමීන් වහන්සේ පැහැදිලි කළා. එදා මේ රටේ හිටිය අතීතයේ අපේ රට තුල පහළ වුණු බෞද්ධ රජවරු මේ රටේ හිටිය රට වැසියාගේ ශ්‍රේෂ්ඨම පියෙක් බවට පත් වුණා. ඒ වගේම අපේ නායක ස්වාමින් වහන්සේලාගේ විහෙර විහාරස්ථානවල ප්‍රධාන දායකයා බවට පත් වුණේ රටේ රජුරු. අද මේ වෙනකොට අර ස්වාමීන් වහන්සේ මතක් කළා මේ සියලුම දෙනා දණ්ඩනයට බයයි මරණයට බයයි. ඒ නිසා උපමාවක් කරගන්න Taman බය වගේම අන් අයත් දඬුවමට, හිරිහැරයට, හිංසනයට, වද හිංසාවලට බයයි. ඔවුන් මැරෙන්නටත් බයයි. මේක උපමා කරගන්න. එදා මේක තිබුණා රාජමාලිගාවේ රජතුමාගේ ඉඳලා කුඩා දුප්පත් පැල්පත දක්වා මෙසන හැම කෙනාටම මාලිගාවෙන් ගිය ආදර්ශය දිගටම ගියා. අද වෙනකොට ස්වාමීන් වහන්සේ මාලිගාවට තමන් බය නිසා, තමන් දණ්ඩනයට බය නිසා, තමන් මරණයට බය නිසා, තමන් හිංසනයට, වද හිංසාවට, පීඩනයට මේවට බය නිසා ත්‍රිවිධ හමුදාව ආරක්ෂාවට දාලා ඉන්නවා. හැබැයි රටවැසියාගේ මරණය ඒ හා සමානයි. මට මරණ බයක් එනවා නම්, මට හිංසනයක් වෙයි කියලා බයක් වෙනවා නම්, මගේ රටවැසියත් ඒ වගේ බයක් තැති ගැනීමක් තියෙනවා කියලා කටයුතු කිරීමක් මේ වත්මන් යුගයේ ස්වාමින් වහන්සේ නමක් ඇටියට ස්වාමීන් වහන්සේ දකින්නවාද? මේක උජුපටිපන්නව, ඥායපටිපන්නව මේක සමාජයට කිය යුතුයි නේද? මේ සෑම සත්වෙක්ම ජීවත් වෙන්න ආසයි කියන කාරණේ ස්වාමීන් වහන්සේ. ශාන්ත මහත්මයා මෙහෙමයි. ඉන්දියා ජන සමාජයේ ගත්තන් පස්සේ අපිට ළඟම තියෙන රටනේ ඉන්දියාව. රජවරුන්ට චරපුරුෂ සේවයක් තිබුණා. රජවරුන්ට ආරක්ෂාවක් තිබුණා. මොකක් නිසාද? රජ කෙනෙක් ගත්තම ඒ රජුරෝ කියන්නේ රටේ රජුරෝ. දැන් අපි ලංකාවේ ගත්තම ලංකාවේ රාජ්‍යයක් තිබුණා. ලංකාවේ රජ කෙනෙක් හිටියා. ඒ රජුරවන්ට ආරක්ෂා සංවිධානයකුත් තිබුණා. හැබැයි ඒ ආරක්ෂා සංවිධානයේ යෙදුවේ කවුද? මිනිස්සු පිරිසක්මයි. ඔවුන්ට දීමනාවක් දෙන්නේ නැති. මොකක් නිසාද ශාන්ත මහත්මයා? රාජ්‍ය නායකයා කියන පුජ්‍යලයා පොදු වස්තුවක්. දැන් අපි කියමු භික්ෂුන් වහන්සේ කියන්නේ පොදු වස්තුවක්නේ. අවසරයි ස්වාමීන් වහන්සේ, දැන් ඔය කියන විදිහට අපි දන්නවා වඳුරු රෑනක් ගත්තත් නායකයෙක් ඉන්නවා. ඔහුට ප්‍රධාන මීමැස්සෙක් ගත්තත් ශාන්ත මහත්මයා රජමැස්සා කියලා වෙනම රජමැස්සා කියලා. හරක් මේ ගත්තත් මේ ප්‍රධාන ගවරැලේ ප්‍රධාන නායකයෙක් යාට ආරක්ෂාව. දැන් ශාන්ත මහත්තයා කොටින්ම කියනවා නම් අපි ගත්තන් පස්සේ ඌරු රංචුවක් ගත්තම එහෙමයි. ඌරටත් නායකයෙක් ඉන්න ගතියක් තියෙනවා. මෙතන තියෙන ස්වාමීන් වහන්සේ මම අහන්නේ, මම ස්වාමීන් වහන්සේගේ විමසලා දැනගන්න කැමති, අපේ ජනතාව කැමති. ඒ ආරක්ෂාව රජ කෙනෙකුට රාජ්‍යයක් තුල තිබිය යුතුයි.
ඒ රජ්ජුරුවෝ ඒ ආරක්ෂා කරන්නේ ඒ රජ්ජුරුවෝ දණ්ඩනයට බය නිසා, මරණයට බය නිසා, ආරක්ෂා කළ යුතු පුද්ගලයෙක් නිසා. හැබැයි අර කියනවනේ සාමනස මුලින් පැහැදිලි කරන්නේ ඒ වගේ තමන් උපමාවටගෙන රටවැසියා දේශේ රටවැසියද මරණයට බයයි. රටවැසියද හිංසනයට බයයි. රටවැසියද දණ්ඩනයට බයයි. එහෙනම් අර මාලිගාවෙන් අර රටවැසියාටත් ආරක්ෂාව සැපිය යුතුයි නේද ස්වාමීන් වහන්සේ? දැන් ශාන්ත මහත්මයා අනිවාර්යෙන්ම ඒක එහෙමමයි. දැන් රජ කෙනෙක් කියලා කෙනෙක් පත් වෙන්නේ මහා සම්මත රජ කෙනෙක් පත් වෙන්නේ මිනිසුන් අතරින්මනේ. දැන් මිනිසුන් නායකයෙක් පත් කරගන්නවා. ඒ නායකයාට යම් යම් දීමනා ලැබෙනවා. ඒ නායකයා විසින් රටවාසීන් වෙනුවෙන් කළ යුතු කාර්යභාරයක් තියෙනවා. ඒ කාර්යභාරයත් එක්ක මිනිසුන්ගෙන්ම ගෞරවයක් සහ ආරක්ෂාවක් ඒ රජුරවන්ට ලැබෙනවා. අද වෙලා තියෙන ශාන්ත මහත්මයා රජ කෙනෙකුට තියා මැති ඇමැත්තෙකුටවත් පාරේ බැහැලා යන්න බැරි මට්ටමක් තියෙන මොකක් නිසාද? තමාගේ කාර්යය තමා හරියට කරන්නේ නැහැ. ඒ නිසා ඔහුම් බය තැති ගැනීම තියෙනවා. ඔබට තියෙන සැහැල්ලුව නැහැ. මට තියෙන සැහැල්ලුව නැහැ. ඇයි නැත්තේ? ඔහුන් තමාගේ කාර්ය හරියට නොකරන නිසා කොතනින් මොන වගේ දෙයක් වෙයිද කියලා බයක් තියෙනවා. ඔහුන්ගේ බලය වැඩි නිසා අහිංසක මිනිස්සෙකුට ආරක්ෂාව නැති වුණාට ඔහුන්ගේ බලය තර කරගන්නවා. තමාට පීඩනය වැඩි, තමාට මරණය ගැන බයක් දැනෙනවා, තමන්ට දුකක් වේදනාවක් එයි කියලා බයට. හැබැයි රටවාසීන්ට කවුරුවත් නැහැ. ගමේ හැබැයි රටවාසීන්ට කවුරුවත් නැහැ කිව්වට ශාන්ත මහත්මයා සමහර ගම්මාන තියෙනවා හූහඬක් තියපු තරමට මුළු ගමම එක්කාසු වෙනවා ඒ ගෙදරට. හැබැයි අද ජීවත් වෙන සමහරක් අයට හූහඬක් තිබ්බත් අනිත් අය පැත්ත පළාතේ යන්නේ නැති මට්ටමක් තමයි තියෙන්නේ. ඒ නිසා ශාන්ත මහතා රාජ්‍යයක ඒ වගේම රජ කෙනෙක්ගේ රාජ්‍ය නායකයෙක්ගේ වගකීම තමා ආරක්ෂා වෙන වගේම මේ ලෝකේ ජීවත් වෙන හැම සත්වයාම ආරක්ෂා කර ගැනීම තමයි රාජ්‍ය නායකයෙක්ගේ වගකීම. ස්වාමීන් වහන්සේ මොනුනුත් කළා තමන්ගේ වගකීම හරි හැටි නොකළොත්. ඒකෙන් කියන්නේ ස්වාමීන් වහන්සේ පූජනීය ස්වාමීන් වහන්සේ නමක් හැටියට ස්වාමීන් වහන්සේගේ භික්ෂු ජීවිතයේ භික්ෂු චරිතයේ සම්බන්ධයෙන් ස්වාමීන් වහන්සේගේ වගකීමක් තියෙනවා. ඒ වගේම දායක වශයෙන් අපේ වගකීමක් තියෙනවා. ඒ වගේම රට පාලනය කරන්නන්ගේ රජ්ජුරුවන්ගේ ඉඳලා පාලනය කරන්නන්ගේ වගකීමක් තියෙනවා. ගුරුවරුන්ගේ වගකීමක් තියෙනවා. නීතිඥවරුන්ගේ වගකීමක් තියෙනවා. මේ වගේ ඒ ශේස්ත්‍රවල මේ රටට හිතයිසිය විදිහට වගකීමක් තියෙනවා. මේ රටේ තියෙන සංස්කෘතියට, සදාචාරයට, ශිෂ්ටාචාරයට, නීතියට ගරු කරමින් තමන්ගේ වගකීමක් තියෙනවා මේ රටට කරන්නට. හැබැයි අර අත්තනෝ කම්ම කුම්බානං තංජනෝ කුරුතේ පියං. මේ රටේ රට වැසියට කෙනෙක් පිය වෙන්නේ එයාගේ කාර්ය හරියට කළොත්. ගුරු වෘත්තිය හරියට කරන්න ගුරුවරයාට ශිෂ්‍ය ආදරේ. රට පාලනය කරන්නන් හරියට රට පාලනය කරන්න රට වැසියෝ ඒ රජ්ජුරුවන්ට ආදරේ. එතකොට මෙතන ස්වාමීන් වහන්සේ කියන විදිහට තමන්ගේ වගකීම අත්හැරීම නිසා නේද මේ කියන අර ජනාදරේ නැති වෙන්නේ ජනතාවගේ. අනිවාර්යයෙන්ම ශාන්ත මහත්මයා වගකීම යුතුයකම මේ සියල්ලම අනිවාර්යයෙන්ම ශාන්ත මහත්මයා වගකීම යුතුයකම මේ ලෝකේ ජීවත් වෙන හැම කෙනාම තේරුම් ගන්නට ඕනේ. දැන් භික්ෂු ජීවිතයක් ගත්තන් පස්සේ භික්ෂු ජීවිතයේ තියෙන වගකීම මොකක්ද? ඒ වගේම භික්ෂු ජීවිතය තුළින් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? භික්ෂු ජීවිතය තුළින් ශූර කඩාගෙන දුවගෙන ගිහිල්ලා කෑකෝ ගහගෙන තව ජීවිතයකට විනාශයක් දෙන්න, තව ජීවිතයකට කරදරයක් කරන්න අයිතිය කොයි වෙලාවකවත් නැහැ. ඒ භික්ෂු වහන්සේගේ වගකීම සහ භික්ෂු ජීවිතය.
ඒ වගේම තමයි ශාන්ත මහතා රාජ්‍ය නායකයෙක් වුණාන් පස්සේ ඔහුගේ වගකීමක් තියෙනවා. ඉතින් වගකීම කියන්නේ ශාන්ත මහත්මයා ඔහුට පැවරිච්ච වගකීමක් තියෙනවා. මිනිස්යාගේ ආරක්ෂාව සැපයීම, මිනිස්යා සෞඛ්‍යයෙන් පෝෂණය කිරීම, ඒ කියන්නේ නිරෝගී සම්පත්තිය පිණිස කටයුතු කිරීම, මිනිස්යා කුසිකර්මාන්තයෙන් ආරක්ෂා කිරීම, ආරක්ෂාව අධ්‍යාපනය, දරිද්‍රතාවයෙන් මුදවා ගැනීම, මේ වගේ කොච්චර දේවල් තියෙනවද? ශාන්ත මහත්තයා මේ ටික මම හරියට කරනවා නම්, මේ ටික යම්කිසි රාජ්‍ය නායකයෙක් හරියට කරනවා නම්, ඔබට මම කන්න ටික දෙනවා නම්, ඔබට බෙහෙත් ටික දෙනවා නම්, ඔබට ආරක්ෂාව සපයනවා නම්, ඔබට මම අධ්‍යාපනයත් ලබලා දෙනවා නම් ඔබ මට ගරු කරන්නේ නැද්ද? මට ඔබ ගරු කරන්නේ මං ඒ අවශ්‍ය ටික ඔබට දෙන්නේ නැත්තම්. පූජකෝ ලබතේ පූජං වන්දකෝ පටිවන්දනං. මිනිස්සෙක් පූජ්‍යත්වයට පත් වෙන්න තව කෙනෙකුට පූජාවන් කරන කෙනෙක් වෙන්නට ඕනේ. තමා වන්දනාමාන කරන්න සුදුස්සෙක් වෙන්න ඒ සඳහා තමයි යොමු වෙන්නත් ඕනේ. දැන් ලෞතර බුදුරජාණන් වහන්සේ කොයි වෙලාවකවත් මට වැඳපන් කිව්වේ නැහැ. මට පූජා සත්කාර කරපන් කිව්වේ නැහැ. දනුත් ශාන්ත මහත්මයා අපිට අපේ ගෙදර අඹ ගෙඩියක් හැදුනොත් ඉච්චල්ලාම අඹ ගෙඩියෙන් ප්‍රධාන දේ තියන්නේ කාටද? බුදුහාමුදුරන්ට. අපිට ගේන දාන ටික ප්‍රධාන ටික තියන්නේ අපි කාටද? බුදුරජාන් වහන්සේට. ශාන්ත මහත්තයා බලන්න, එකම දෙයක් කල්පනා කරන්න, මේ ලෝකේ මොන මිනිස්සයා මැරුණමද අවුරුදු 2000 ගාණක්ම ඒ මිනිස්සයා මතක් කර කර පූජාවල් පවත්වන්න. අවුරුදු 2600කට වැඩි කාලයක් වෙනවා ලෞතර බුදුරජාන් වහන්සේ පිරිනිවන් පාලා. අදත් අපි ලංකාවේ ටිකක් අඩුයි කියන්න පුළුවන්. තායිලන්තය ගත්තම, බුරුමේ ගත්තම, ඒ බුද්ධ පූජාවල් පවත්වන හැටි ගත්තම, අපේ ලංකාවේ රුවන්වැලි චෛත්‍යරාජන් වහන්සේ ගාව අටපිරිකර ලක්ෂ ඒවට සමහරක් අය බයිනවා. පිච්චමල් පූජාවල් පවත්වන හැටි. අපේ ශාන්ත මහත්මයා තවමත් ඒ ශාස්ත්‍රුන් වහන්සේට වඳින්නේ, පුදන්නේ, ගරු සත්කාර කරන්නේ මොකක් නිසාද? උන්වහන්සේට අපිට ඇඟිල්ල දික් කරලා කියන්න දෙයක් නැහැ. නියම නායකත්වයේ තිබෙනවා. අද ශාන්ත මහත්තයා නායකයන්ට නැති දෙයක් නේක. අද නායකයන්ට පොඩි එකාට පෙන්වන්න බෑ මොකක්වත්ම. නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. නීතිය ක්‍රියාත්මක වෙන්නේ සමහරක් විට යම් කිසි පිරිසකට පමණයි. ඒතර ශාන්ත මහත්මයා මේ පොදු භාවයක් නැහැ. ඒකාකාරී ස්වභාවයක් තියෙන්නේ. ඒක පාක්ෂික ස්වභාවයක් තියෙන්නේ. මේ සියල්ලම භුක්ති විඳින්නේ එක්තරා පැලැන්තියක පිරිසක් විතරයි. මහ ජනතාව කුපිත වෙනවා. මහ ජනතාව කල්පනා කරනවා අපිට නැති දේ මුන්ට මොකටද? එතකොට මොහුන් කල්පනා කරන්නට ඕනේ අපිට බඩගින්න දැනෙනවා නම් ඒ බඩගින්නම තමයි මහ ජනතාවට දැනෙන්නේ. මහ ජනතාවට පමණක් නෙවෙයි ශාන්ත මහත්තා කුරා කූඹියාට පවා දැනෙන්නේ. මේ පේන වෙල්යායේ ශාන්ත මහත්තයෝ කුඹුරු අස්වද්දලා වී ටික ගත්තම ඒ පිදුරු ටික අපි ගවයට දෙන්නේ මොකක් නිසාද? අපි ළඟ කරුණාවක් තිබුණා. ඒ බඩගින්නට සංග්‍රහ කළා. අද මේ සියල්ලම මැකිලා ගිහිල්ලා සමාජයේ. ඒ නිසා සමාජයේම මනුස්සකම් අතහැරිලා මනුස්සයාගේ වටිනාකමක් දන්නේ නැති තැනටපත් වෙලා මනුස්සයා අමනුස්සයෙක් වෙලා මනුස්සයා යක්ෂයෙක් වෙලා මනුස්සයා මහා අන්ධ භූත පුජ්‍යලයක් බවට පත් වෙලා මනුස්සයා මොනවාද කරන්නේ කියලා
තේරෙන්නේ බලය වැඩි වුණාම මිනිස්සුන් හැමදාම එකතන නතර වෙලා ඉන්නවා කියලා හිතන්න හොඳ නෑ. මිනිස්සුන්ගේ පීඩනය වැඩි වෙනකොට ඒ පීඩනය කොතනින් පිට වෙනවද කියලා අපිට කියන්න පුළුවන් කමක් නැහැ. රටේ රජ්ජුරුවෝ උපමා කරගෙන තමන් උපමා කරගෙන තමන්ට බඩගිනි වුණාම රාජ භෝජන රජවාසලේ තියෙනවා. හැබැයි රටවැසියට බඩගිනි වුණාම ලුණු කැඳත් නැත්තම් තමන් උපමා කරන්න ඕනේ මගේ බඩගින්න වගේ මගේ රටවැසියගේත් බඩගින්නක් තියෙනවා කියලා. ඒ වගේම රටම අඳුරේ තියෙනකොට රජවාසලේ විදුලි බුබුලු පත්තු වෙනවා නම් මම අඳුරට කැමති නැතුව වගේ මගේ රටවාසිනුත් අඳුරට කැමති නැහැ. මේ වගේ උපමා කරලා හිතන්න පුළුවන් නම් දූරදර්ශීව ඒ සඳහා කටයුතු කරන්න පුළුවන් නම් අනතුර එන්න ඉස්සෙල්ලා අඳුනා ගන්න පුළුවන් නම් එය රජ්ජුරුවෝ මේ රටට යහපත ගෙන දෙන රජ කෙනෙක් බවට පත් වෙනවා. එසේ නොවන්නේ නම් මේ මිහිකත තුල සත්ත්ව ඝාතන, මනුස්ස ඝාතන ඊටාම සරල විදිහට සිද්ධ වෙන එක රටේ රජ්ජුරුවන්ට රටේ පාලකයන්ට නවත්වන්න බැරුව යනවා. ශාන්ත මහතා එකම දෙයක් මතක් කරන්නට ඕන මං ඉස්සෙල්ලා කියාගෙන ආපු දෙයක් ලෞතර බුදුරජාණන් වහන්සේ කවදාකවත් අපිට කිව්වේ නැහැ වඳින්න කියලා. හැබැයි අපි බුදුරජාණන් වහන්සේ වඳිනවා. උන්වහන්සේ වැඳීමේ ආනිසංස කියලා තියෙනවා. බුදු කෙනෙකුට තුනුරුවන් සිහිපත් කිරීම චේතියම් මෙච්ච සංගේවා පුග්ගලේ අතිතීසුවා මාතරී පිතරී චාපි අතෝ ජෙට්ටම්පි බාතරී ගෞරව කරන්න. ගෞරව කරන්න. චේතියම් මෙච්ච සංගේවා චෛත්‍යයට වන්දනාමාන කරන්න. සංගේවා සංඝයාට වඳින්න. ගෞරව කරන්න. පුග්ගලේ අතිතීසුවා වැඩිහිටියන්ට ගරු කරන්න. මාතරේ පිතරේ වාපි අම්මා තාත්තට ගරු කරන්න. අතෝ ජෙට්ටම්පි බාතරී තමන්ගේ වැඩිහිටි සහෝදරාදීන්ට ගරු කරන්න. හැබැයි ඒ වගේ ලැබෙනවා තමන්ට ආනිසංසයක් කියලා බුදුරජාණන් පෙන්වුවා විතරයි. බලෙන් ගන්න ගියේ නැහැ. ඒතර හැබැයි ඒ නායකත්වයට අපි අදත් ගරු කරනවා. මේ සිවුර වෙනස්ුන් නැත්තේ නායකත්වයට ගරු කරන නිසා. මිනිසුන්ගේ ඇඳුම් පැළඳුම් වෙනස් වුණා. ශාන්ත මහත්තයා නායකත්වයක් වුණාම මහ ජනතාවගේ ශ්‍රාවකයාගේ ගෞරවය භක්තිය ඒ නායකත්වයට තියෙන්න ඕනේ. ඒක කොයි නායකයක්ද? ඒ නායකයට ඒ ගෞරවය තියෙන්නට ඕනේ. හැබැයි ඒ ගෞරවය නැති වෙච්ච දාට විනය පිරිහෙනවා. විනය පිරිහිච්ච දාට රටත් ජාතියත් නන්නත්තර වෙනවා. කාටවත් මේක වළක්වන්න පුළුවන් කමක් නැහැ. එහෙමයි. අපි මෙච්චර වෙලා මේ ප්‍රාණඝාතයේ මුල් කරගෙන මේ සම්බන්ධයෙන් මේ සාකච්ඡාව අපි අරගෙන ආවේ. අපි දන්නවා අධර්මිෂ්ඨ භාවය වැඩි වෙලා අධර්මිෂ්ඨ රාජ්‍ය පරිපාලනයන් නිසා යුද්ධ කලකෝලල ඇති වුණාම සමහර රටවල ආහාර හිග වෙලා තියෙනවා. දැන් චීනය ගත්තම වියට්නාමය ගත්තම මේ වගේ රටවල ඒ වකවානු වල ඒ ගම්වල හිටිය සත්තු මරාගෙන කෑවා. ඒ නිසාවෙන් අද වෙනකොට චීනය වියට්නාමය වගේ රටවල විශේෂම වියට්නාම වගේ මේ සුනකයෝ පවා බල්ලෝ පවා මරාගෙන කනවා. ඒ වගේම කැරපොත්ත මරාගෙන කනවා. මේ කකුල් තියෙන අයගෙන් මේස පුටු හැරෙන්න හැම සත්වෙක්ම මරාගෙන එදා කාපු නිසා අදත් කනවා. මීට හේතු වුණේ ඒ දුර්භික්ෂ යුද්ධ කලකෝලහල අසමගි අසමාදානකම් ඇති වුණේ නිසා තමයි ඒ සත්ත්ව හිංසාවන් ඒ රටවල සිද්ධ වෙන්නේ. එතකොට අපි අපේ රටේ ඒ කියනතාවේ ඇති වුණොත් ඒ කියන ස්වභාවයේ දරිද්‍රතාවය බඩගින්න වැඩි වුණොත් මම හිතන්නේ මේ සතා සිව්පාවට පවා මිනිස්සුන්ගේ තියෙන ලෙන්ගතුකම කරුණාව මෛත්‍රිය අනුකම්පාව අවිහිංසාව ගිලිහිලා යනවා. අධර්මිෂ්ඨක භාවය වැඩි වෙනවා. මේ කුසගින්න නිවා ගන්න සත්ත්ව ඝාතනයට පවා යොමු වෙන්න පුළුවන්. ඒ නිසායි අපි ඒ ටිකත් කතා කරගෙන ඇවිල්ලාම අපේ මේ සාකච්ඡාවට අපි යොමු වෙන්න අදහස් කරන්නේ. වත්මන් යුගයේ දිහා බැලුවාම අපේ රටේ තියෙන අර්බුදකාරී තත්ත්වයත් සමග ධර්ම දේශනාවක් කරන්න ගියත් දේශනයක් කරන්න ගියත් සාකච්ඡාවක් කරන්න ගියත් වෙන මොනෑම දෙයකට යොමු වුණත් මේ රටේ තියෙන භයානක තත්ත්වය කතා නොකර මේ සාකච්ඡාවන් කරන්න බැරි තරමට
අපේ රටේ ගුණධර්ම සහ අපේ රටේ පාලකයන්ගේ ගුණධර්ම පිරීලා කියන කාරණය අකමැත්තෙන් උනත් අපි කනගාටුවෙන් ප්‍රකාශ කරනවා. ස්වාමීන් වහන්සේ විශේෂයෙන්ම අපි මේ සත්ව ඝාතනය ගැන කතා කරනකොට මිනිස්සුන්ගේ නොයෙක් මතිමතාන්තර තියෙනවා. මේ සත්ව ඝාතනය සම්බන්ධව මිත්‍යා මතවාදයන් තියෙනවා. සත්ව ඝාතනය කරන සමහර කොටස් හිතාගෙන ඉන්නවා අහවල් සත්තු මිනිසාගේ පැවැත්ම නිසා මිනිසාගේ සෞඛ්‍ය සම්පන්නකම නිසා මනුස්සයාට අවශ්‍ය විටමින් ටික ලබා ගන්නට පැවැත්ම නිසා ඒ සත්තු පහළ වුණා කියලා සමහර ආගම් වල සත්වයන්ට සමහර සතුන්ට කරුණාව වැඩි, සමහර සතුන්ට කරුණාවක් නැහැ. ඔවුන් ඝාතනයට පත් කරනවා. ඒ වගේ අදහස් අන්‍ය ආගම් තුල තියෙනවා. ඒ වගේම බුදුදහම තුලත් මේ ධර්මයේ හරියට කියවා ගත්තේ නැති, පරිශීලනය කරපු අය ගැන සත්ව ඝාතනය සම්බන්ධ වැරදි මතවාද දෘෂ්ටි තියෙනවා. ඒ නිසා අද අපි මේ සාකච්ඡාවෙන් අහවර කරන්න බැරි වුණත් අපි ඊටාම පැහැදිලිව මායා වැඩසටහන් දෙකකින් ඔබට නිවැරදි මේ සත්ව ඝාතනය වැළකී තමන්ගේ සීල ශක්තිය නැත්නම් සීල ශික්ෂාව ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය කරුණු ස්වාමීන් වහන්සේ ඔබට දැනවත් කරලා අවබෝධයක් ලබා දෙනවා. ස්වාමීන් වහන්සේ මුලින්ම සත්ව ඝාතනය සිද්ධ වෙන්නට කරුණු කීයක් සම්පූර්ණ විය යුතුද? බුදුදහම තුළ උගන්වන්නේ ඒක ඔය ආකාරයෙන්ද කියලා පැහැදිලි කළොත් ස්වාමීන් වහන්සේ. ශාන්ත මහත්මයා මේ ශාසනයේ පිළිවෙලක් තියෙනවනේ. ඒ ශාසනයේ පිළිවෙල හැදුවේ බුදුරජාණන් වහන්සේ රටක ජාතියක යහපැවැත්ම උදෙසා. භික්ෂු ජීවිතයේ යහපැවැත්ම උදෙසා බුදුරජාණන් වහන්සේ භික්ෂු ජීවිතය මුළු ලෝකයටම ආදර සම්පන්න ජීවිතයක් විය යුතුයි කියන පදනම මත උන්වහන්සේ විනය කියන දේශනාවක් පවත්වලා තියෙනවා. මේ විනය තුල තමයි සීලය කියන කොටාසය අපිට ගන්න පුළුවන්. ඒතර ශාන්ත මහත්මයා මේ සම්බුද්ධ ශාසනයේ මුල්ම පියවර මොකක්ද කියලා අහුවොත් එහෙම අපිට ගන්න පුළුවන් මොකද්ද? පංච සීලය. මේ සීලය නැතිවිච්ච තැන ශාන්ත මහත්මයා අභ්‍යන්තරේ කුණු වෙනවා. අභ්‍යන්තරයේ ඕජස් වැగిරෙනවා. ඒ ජීවිතය තුළ රාග, ද්වේෂ, මෝහය වැඩි. ඒ ජීවිතයේ අන්තයටම පිරිහෙනවා. ඒත් ශාන්ත මහත්මයා සාමාන්‍යයෙන් අපි ගත්තන් පස්සේ ඒක මම දැන කරපු එකක් නෙවෙයි කියලා කියන්න පුළුවන් ඕනේ කෙනෙකුට. ඒ වගේම තමයි තව පැත්තකින් කියන්න පුළුවන් මගේ හිතේ වගේ දෙයක් තිබුණ නැහනේ කියලා එක එක ක්‍රමවලින් ඒ තමන් සංසන්දනය කරන්න බලයි තමන් අතින් සිදුවෙච්ච අපරාධය. ස්වාමීන් වහන්සේ සමාවෙන්ද දැන් ස්වාමීන් කියනවා යම් වරදක් වුණාම මේ සමාව ගත්තට මේක ක්‍රියාදාමයක් හරි නිවැරදි ක්‍රියාදාමයක් නොවන හේතුන් තියෙනවා කියලා. දැන් අපේ රටේ සමහර දේවල් සිද්ධ කරලා මීට ඉස්සෙල්ලා මේ තීරණය මං ගත්ත තීරණය වැරදි. ඒක මං නොගත්තා නම් හොඳයි කියලා පසුකාලීනව කිව්වට එයින් විච්ච රටවැසියට හෝ සත්වයන්ට හෝ ඇලට දොලට පරිසරයට වූ හානිය වළක්වා ගන්න පුළුවන්ද? මට වැරදුනා මං ඒ තීරණය නොගත්තා නම් හොඳයි කීමෙන් මේ රටේ ඉන්න නායකයන්ට පලා යන්න පුළුවන්ද? වගකීම බැහැර කරන්න පුළුවන්ද? ශාන්ත මහත්මයා මෙහෙමයි කෙනෙකුට තුවක්කුව දික් කරලා වෙඩි තියනවා. වෙඩි තියලා මේ මිනිස්සයා මැරලා වැටෙනවා. මම කියනවා මට උනේ මගේ අතින් වරදක් මම ඒක පිළිගන්නවා කියලා. ඉතින් ශාන්ත මහත්තයා අර මිනිස්සයාට පණ දෙන්නේ කවුද? අර මිනිස්සයා නැගිටවන්නේ කවුද? ඒ මිනිස්සයාගේ ජීවිතේ පරම්පරාවේ පුජ්‍යලයන්ට සලකන්නේ කවුද? එහෙම මේ ශාන්ත මහත්මයන් නායකත්වයට වරදින්න බෑ. පුළුවන් තරම් වරදින්න පුළුවන් පෘථග්ජන ලෝකේ යම් පුංචි දේවල්. ඒ නිසානේ නායකයෙකුට උපදේශය දෙන්න පිරිසක් ඉන්නේ. ඒ නිසානේ අමාත්‍ය මණ්ඩලයක් ඉන්නේ. රජ කෙනෙක් ගත්තන් පස්සේ රජතුමාට රාජ්‍ය අමාත්‍යවරු ඉන්නවා. ඒ වගේම රජතුමාට උපදෙස් දෙන අය ඉන්නවා. රජතුමාට රටේ තොටේ විස්තර කියන අය ඉන්නවා. කේලම් නෙවෙයි. අද කාලේ කේලන්නේ ගොඩක් කියන්නේ
තමන්ට නැති ඇමතිකමක් ගන්න කේලම් කියනවා. ඒ කාලේ එයාට දීලා තිබුණ තානාන්තරේ මොකක්ද? ඒ පුජ්‍යලයා සමාජයේ විස්තර හොයාගෙන විලා රජතුමාට කියන්න ඕනේ. එතකොට ඒ සමහර රජුරුව මොකද කරන්නේ? වෙස් වලාගෙන යනවා යම් යම් තැන්වලට. කොසල් රජතුමා සමහරක් වෙලාවට අපි කතා කරනවා මෝඩ වැඩ ගොඩක් කරලා තිනවා. හැබැයි කොසල් රජතුමා පවා බුදුරජාණන් වහන්සේ දකින්න යනකොට සමහරක් වෙලාවට මේ වෙස් වලාගෙන ගිය අවස්ථා තියෙනවා. ඒ වගේම රජවරු කියන්නේ එහෙම පිරිසක්. අපේ මේ ලංකාවෙත් ඒ ගතිය තිබුණ මුල් අවස්ථාවල. ඒතර ශාන්ත මහත්මයා මෙන්න මේ නායකත්වය ඇත්තටම සමාජයේ දුක අඳුරනවා. අද කරන්නේ රාජ්‍ය නායකයෙක් කෙනෙකුට මැති ඇමතිවරු පළාත්වල ඉන්න අය මවලා පෙන්නනවා. රජුරෝ හිතනවා අනේ මොනතරම් ශාස්ත්‍රීයකමක් තියෙනවද? ඒ පළාතේ සෞභාග්‍යය තියෙන පිරි ඉතිරලා යනවා. මිනිසුන් ඒ පක්ෂවල කට්ටියම ගෙන්නගෙන අප්පුඩි ගහලා hina වෙලා බැලුම් බෝල පුපුරවලා මල් වෙඩි ගහලා අනේ සාදු කියලා යන මට්ටමක් නේ අද කාලේ තියෙන්නේ. අර ඒක හරියට අපේ බෝධිසත්වයන් වහන්සේට අර මහල්ලෙක් ලෙඩෙක් මේ වගේ මලමිනියක් පැවිද්දෙක් මේවා දැක්කන් පස්සේ ගිහිගේ අතහැරලා යනවා කියන ඒ ආරංචිය අහපු රජතුමා ඔය ඔක්කොම නැති කරන්න පටන් ගත්තනේ. ඒ වගේ වැඩක්. සමහරක් වෙලාවට රජුරු එනකොට හිඟන්නු නැහැ. ඉන්නේ ඔක්කොම කවුද? පෝසත්තු. V8 වල විජරෝ වල විවිධ විදිහට බැඳගෙන කිරිබත් වියන මහා අප්පුඩි ගහන පෙරහැරවල් යන නටුම් කණ්ඩායම් දාගෙන යන මේ වගේ ලෝකයක්නේ රජුරවන්ට පේන්නේ. රජුරෝ හිතන්නේ අනේ මගේ රට මොනතරම් ස්වයංපෝෂිත වෙලාද බලන්න කුඹුරු යායම ගත්තම මේ කුඹුරු යාය මොනතරම් ලස්සනට තියෙනවද? හැබැයි හැමතැනම කුඹුරු වේලිලා ගිහිල්ලා වී ඇටයක් නැහැ. රජුරෝ එහෙම තැනකට තමයි වඩම්වගෙන ඉන්නේ. හැබැයි ශාන්ත මහත්මයා එහෙම නෙවෙයි. රජ්ජුරුව පවා මේ මහ පොළවේ පියවර තබලා ජීවත් වෙන කෙනෙක් වෙන්නට ඕන. බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ පියවර තබලා ජීවත් වෙච්ච කෙනෙක්. ඒ නිසායි උන්වහන්සේට අපි ගරු කරන්නේ. ඒතර ශාන්ත මහත්තයා මේ ලෝකේ පොළවේ පියවර තබලා ජීවත් වෙන මුල්ම යහපත් දේ තමයි සීලය කියන්නේ. ඒ සීලය තුළ පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරේ මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ශාන්ත මහත්තයා ලස්සන මිනිස්සෙක් සකස් වෙන්නට, මිනිස්සෙක් බබලෙන්නට, මිනිස්යාගේ ඇඳුමෙන් පැළඳුමෙන් රන්ටිදී මුතුමැණික් වලින් මහ මාලිගා වලින් නෙවෙයි, මෙන්න මේ කියන යහපත් දේ ටික තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරගත්තා නම් ශාන්ත මහත්තයා මිනිස්සෙක් බබලෙනවා, ගෙදරක් බබලෙනවා, රටක් බබලෙනවා. ඒතර ශාන්ත මහත්තයා පළවෙනි කාරණේ මොකක්ද? ස්වාමීන් වහන්සේ ඒ කාරණේ අහන්න ඉස්සෙල්ලා ස්වාමීන් වහන්සේ විග්‍රහ කරගෙන යන විලාසයට මට ප්‍රශ්නයක් අහන්න හිතුණා. එසේ නොවුනොත් ඒකයි පස්සේ අහන්න බැරි වෙනවා. ස්වාමීන් වහන්සේ දැන් අපේ රටේ වත්මන් මේ මායා වැඩසටහන අද කරනකොට මේ වත්මන් යුගයේ වර්තමානයේ තියෙන අරුබුදය ගත්තාම මනුස්ස ඝාතන සිද්ධ වෙනවා, සුලභව සිද්ධ වෙනවා. කිසිම ගාණක් නැතුව තමන්ගේ බලය, තමන්ගේ තනතුරු පවත්වා ගන්න මනුස්ස ඝාතන ඒ මට්ටම් වලින් සිද්ධ වෙනවා මේ රට තුල. ඊළඟින් ගත්තාම ස්වාමීන් වහන්සේ මේ තියෙන අරුබුදවල ප්‍රධානම වැකිය වෙලා තියෙන්නේ හොරා කෑව, හොරාග මෙහෙම කෑ ගැසිලා. මේ අදින්නා දාණය මේ ඉහළ ඉඳලා පහළට කරපු නිසා තමයි අද මුළු රටක් අද 2,20,00,000ක් කෑ ගන්නවා හොරා කියලා. හේතුව මේ අදින්නා දාන ශික්ෂාපදේ කඩපු නිසා.
ඊළඟින් ගත්තාම ස්වාමීන් වහන්සේ කාමයේ මිත්‍යාචාර හැසිරීම. ඒවට මේ රටේ ඕන තරම් දොරවල් විවෘත කරලා තියෙනවා. මීටර් 10න් 18 වගේ ප්‍රධාන නගරවල ගම්බදට යනකම් සම්භාහන මධ්‍යස්ථාන ඇති කරලා ඒවා මේ සෞඛ්‍ය සම්පන්නව නෙවෙයි ඉන්ද්‍රියන් පිනවන තැනට ඒවා කටයුතු කරගෙන යනවා. කිසි කෙනෙක් ඒ සම්බන්ධව ඉන්න මැති ඇමතුවරු ඒ අධිකාරියන් කතා කරන්නේ නැහැ. ඊට පස්සේ ගත්තම මත්බැන ගත්තාම අද ඩීසල් ටික ලංකාවට ගෙන්නන්න ඩොලර් නැති වුණත් මත් කුඩු මත්ද්‍රව්‍ය එනවා. මම දැක්ක මේ මෑත භාගයේ ප්‍රවෘත්තියක තරුණ පිරිසක් අකුරැස්සේ පළාතේ මත්පැන් අරන් එන්න දෙන්නේ නැහැ තමන්ගේ නගරයට. එතකොට අපිට පැහැදිලි වෙනවා මේ පන්සිල් පද 5 කඩපු නිසා තමයි පාලකයාත් රටවැසියාත් අද මේ වර්තමානයේ අරබුදයට ප්‍රධානම කාර්ය තමන්ගේ හදවත් වලට අත තියලා කතා කළොත් මේ කාරණේ තමයි මේ මිහිකත තුල මේ වගේ ඛේදජනක සිද්ධීන් සිද්ධ වෙන්න ප්‍රධානම හේතුව තමයි රට පාලනය කරන්නන් පන්සිල් කැඩීම. මීට එහා කිසිම කාරණයක් නැහැ. මේ පන්සිල් සොරකමින් මේ රටවැසියට අවවාද අනුශාසනා කළා නම් රට පාලනය කළා නම් මෙවැනි අරබුදයක් මේ බුදුදහම සත්‍යය එහෙනම් එන්නට පුළුවන්කමකුත් නැහැ. සම්නස ඒ නිසා ඒ පළවෙනි ශික්ෂාපදය ගැන තමයි අපි සාන්ත මහතා ඇත්තටම ඔබතුමා කියාගෙන යනකොට මට මතක් වුණේ අර බීරියලින්ට වීණා වයනවා වගේ බීරියලියට කොච්චර වීණා වැයුවත් වැඩක් නැහැනේ. අපි මේ කතා කරන හඬ ඒ රාජ්‍ය නායකයාට යනවා නම් ඔය මවාපෑමක්නේ හැමතැනම ගොඩක් තැන්වල වෙලා තියෙන්නේ. සාමිනස ඕම කියනකොට මට හිතෙන්නේ සාමිනන්ස හැම වැඩසටහනකදී මතක් කරනවා අපේ හඬ මේ ධාර්මික සාකච්ඡාවන් බෞද්ධ නාලිකාවන් කීපයක් තියෙනවා. මේවා රට පාලනය කරන්නන් වගකිය යුතු පුද්ගලයන්ට ඇහෙන්න දැනෙන්න පුළුවන් නම් කොච්චර වටිනවද කියන එක. සාමිනන්ස මම හිතනවා මේ තැන් වලින් ගියේ නැතත් ප්‍රභූවරුන් නැත්තම් රට පාලනය කරන්නන් ප්‍රභූ නායක ස්වාමීන් වහන්සේලා තමයි ආශ්‍රය කරන්නේ. හැබැයි එතනින් හරි යන්න ඕනේ. එතනින් යන්නෙත් නෑ ස්වාමීන් වහන්සේ. සාන්ත මහතා කොහොම යන්නද? ඉතින් ඒ කට්ටිය අපේ ලංකාවේ පුරුදු වෙලා තිබිච්ච ක්‍රමයක් තිබුණනේ. හැබැයි දැන් ඒ ක්‍රමේ නැති වෙලා තියෙනවනේ. නැති වෙන්න වෙනා තියෙනවනේ. මොකද ඉස්සර සාන්ත මහත්තයා ඇමති කෙනෙක් යනවා කිව්වම මිනිස්සුන්ට පොලිසිය ඉස්සරහා වහන දාගෙන පිටිපස්සෙන් වහන දාගෙන මිනිස්සු සාන්ත මහත්තයා පාරෙන් කානුවට වැටිලා අර පිරිස යනකම් මොනතරම් පීඩනයක් තිබුණාද? ඒතර සාන්ත මහත්මයා සමහර වෙලාවල් වලට පාරවල් වහගෙන පොලිසිය පාරවල් වහගෙන අර අයට යන්න ක්‍රමවේද සකස් කරලා දෙනවා. හැබැයි සාන්ත මහත්තයා දැන් ඔවුන් ඒ වගේ ගියොත් එහෙම මාපාරක ඔවුන්ට ගෙදරට යන්න බැරි වෙයි. මොකද මිනිස්සු හැමදාම මෝඩයෝ කරන්න බෑ සාන්ත මහත්මයා. මිනිස්සු තැම්බිලා අවුරුදු 74ක් නිදහසෙන් හිටියා කියලා කිව්වට මේ මිනිස්සු නිදහසෙන් හිටියේ නැහැ. මේ මිනිස්සුන්ට කතා කරන්න හයිය නැති කරලා තිබුණා. මේ මිනිස්සුන්ගේ පණ කඩලා තිබුණේ. මේ මිනිස්සුන්ට නැගිටින්න ශක්තියක් දුන්නේ නැහැ. ඔහුන් එතන වැජබෙන්න බැලුව පමණයි මිනිස්සු වැජබවන්න බැලුවේ නැහැ. ඒ නිසා සාන්ත මහත්තයා මුළු රටම ජාතියම ගිනිගන්න මට්ටමට ඇතුල් වෙලා තියෙනවා. අපි කියන්නේ මේක හරි කියලා. මිනිස්සු සාමකාමී වෙන්නට ඕනේ. සාන්ත මහත්තයා මම ඒ අනුශාසනාව කරනවා නම් මම බඩගින්න ඉන්න මිනිස්සයාට කෑම ටිකක් දීලා තමයි බණ ටික කියන්න පටන් ගන්න ඕනේ. බුදුහාමුදුරුවෝ එහෙමනේ. ඒ වගේ සාන්ත මහත්මයා මිනිසුන් ඒ නිවිච්ච තැනට පත් කරන්නට මිනිසුන්ගේ ඉස්සෙල්ලාම රෝගේ නැති කරලා තියෙන්න ඕනේ. ඒ මිනිස්සු රෝගීන් බවට පත් කරලා ඒ මිනිස්සු පිස්සම් බවට පත් කරලා තොපි කෑ ගහන්න එපා නිස්සද්ද වේයව කිව්වට වැඩක් නැහැ. මායාව වැඩසටහනෙන් අපි අද ආරම්භ කළේ මේ පන්සිල් පද ගත්තාම ප්‍රාණඝාතය ගැන. නොයෙකුත් වපසරයන් මත වර්තමානයේ තියෙන අරබුදා සමග අපි මේ සාකච්ඡා කරමින් ආවේ. ඊළඟ වැඩසටහනේදී අනිවාර්යෙන් මේ ප්‍රාණඝාතය සිද්ධ වෙන්නේ කොහොමද, අනකල ආයට කොහොමද විපාක එන්නේ, කැඩෙන්නේ කොහොමද, මේ සම්බන්ධව පුළුල් සාකච්ඡාවක්
ඊළඟ මායා වැඩසටහනෙන් ඔබට ගෙන එනවා. අපේ ස්වාමීන් වහන්සේ මතක් කළා කාරණයක්, ඊටාම අවසානයේ සුවිශේෂී කාරණයක්. කෙනෙකුට බඩගින්න ඇති වෙන විදිහට කටයුතු කරලා, එහෙම නැත්නම් අපි කෙටියෙන් ගත්තොත් ගෙදර ඉන්න පියාට අයිතියක් තියෙනවා දරුවන්ට සහ භාර්යාවට ආහාර පාන ලබා දෙන්න. ඒ ආහාර පාන ලබා නොදී ඒ දරුවන් බඩගින්නේ කෑ ගහන වෙලාවට ඔබලා කෑ ගහන්න එපා, කය ගහන එක වැරදි කියලා කියනවා නම් පියතුමා, ගෙදර ගෘහමූලිකයා, ඒ දරුවන්ගේ කෑ ගැහිල්ල, භාර්යාවගේ නොසන්සුන් වීම ඒ කාන්තෙම නවත්තන්න පුළුවන් කමක් නැහැ. ඒක තමයි අද රට පාලනය කරන්නන්ට වෙලා තියෙන්නේ. ඒ නිසා අපි මේ ප්‍රාණඝාත ශික්ෂාපදේ සම්බන්ධව අපි ඊළඟ සාකච්ඡාවට ඉඩකඩ හසර තබාගෙන අපේ වැඩසටහන නිමා කරන්නට කාලය ඇවිල්ලා තියෙන්නේ. විශේෂයෙන්ම ස්වාමීන් වහන්සේ අද වර්තමානයේ අරබුදයත් එක්ක මේ ප්‍රාණඝාත ශික්ෂාපදය සමාජගත වෙන්නේ කොහොමද? මිනිස්සු අතර ප්‍රාණඝාත වෙන්නේ කොහොමද? මිනිස්සු සත්ව ඝාතනයට යන පසුබිම මේ පාලකයන් රටවැසියන් අතර ගොඩනැගෙන්නේ කොහොමද කියන මේ අත්තිවාරම තමයි ඊළඟ මායාවේ ප්‍රාණඝාත ශික්ෂාපදයට අත්තිවාරමේ පසුබිම තමයි මේ සාකච්ඡාවෙන් අපි සකස් කරගත්තේ. ඒ නිසා ඒ සඳහා ස්වාමීන් වහන්සේ නොඑක ආකාරයෙන් උජුපටිපන්නව කිසිම පක්ෂ ભેදයක් නැතුව, ಜಾති ભેදයක් නැතුව ස්වාමීන් වහන්සේලා සිල්වත්ව ගුණවත්ව මේ රටට අනුශාසනා කරමින් වැඩ ඉන්න ස්වාමීන් වහන්සේලා. ඒ නිසා ස්වාමීන් වහන්සේලාට හෙට මේ දේ නැති වෙයි කියලා බුදුදහමේ ඇත්ත සත්‍ය සමාජගත කරන්න බයක් වෙන්න දෙයක් ස්වාමීන් වහන්සේලාට නැහැ. ස්වාමීන් වහන්සේලාට පාත්‍රය තියෙනවා, පිණ්ඩපාතේ වඩින්න පුළුවන්. මේ ආදි වශයෙන් ගත්තම ස්වාමීන් වහන්සේට බයක් වෙන්න නැහැ. එහෙම නැත්නම් පක්ෂයකින් යැපෙන ජීවිත නෙවෙයි, කෙටියම කිව්ව ස්වාමීන් වහන්සේලා. ඒ නිසා එවැනි පිරිසුදු බුදුදහම ජන සංවේදනය කරන්න පුළුවන් එවැනි ආධ්‍යාත්මික ශක්තියක් තියෙන භික්ෂුන් වහන්සේලාට පමණයි කියන කාරණයක් මතක් කරමින් මෙවැනි ස්වාමීන් වහන්සේලා මේ නිවැරදි අනුශාසනාව නිවැරදිව දේශනා කරමින් මේ රටවැසියා මේ ගිනිගෙන පවතින මේ වත්මන් යුගය වුණත් සුවපත් කරන්න කරුණාවෙන්, මෛත්‍රියෙන්, අනුකම්පාවෙන් අනුශාසනා කරමින් වැඩමින් ඉඳමින් මේ ටීවී දිදුල බෞද්ධ ළමා නාලිකාවේ දෙස් විදේශ බෞද්ධ ජනතාවගේ මානසික සුවය, ආධ්‍යාත්මික සුවය සඳහා කටයුතු කරන්නට තව බොහෝ කාලයක් නිදුක්ව නිරෝගීව මේ මිහිකත තුළ ගෞතම බුද්ධ ශාසනය සෝමාන කරන්නට ශක්තිය වාසනාව ලැබේවා කියලා අපි හදවතින්ම ආශිර්වාද කරනවා ස්වාමීනි. ඔව් ශාන්ත මහත්තයා, අපේ විශේෂයෙන්ම මේ සාකච්ඡාව කළේ එක පක්ෂයකට, එක ජාතියකට විතරක් සම්බන්ධ කරගෙන නෙවෙයි. අපිට ඕනකම තිබුණේ මොහුන්ගේ හදවතට, මොහුන්ගේ හිතට කතා කරන්න. අපේ රටවාසීන්ට කතා කරන්න. අපේ රටවාසීන් හැම කෙනෙක්ම මේ වගකීම කියන එක ගන්නට ඕනේ. මනුස්ස සත්වයා පිරිහුණොත් එහෙම මේ රට ජාතියම ගන්න දෙයක් නැහැ. ඒ නිසා ඒ පිරිහෙන මට්ටමට යන්න නොදී අපි කවුරුත් ඉවසීමෙන්, වගකීමෙන්, නිවැරදිව යහපත් ධර්මය මොකක්ද කියලා තේරුම් අරගෙන මේ ජාතිය වැටිච්ච තැනින් නැගිටින්න නම් අපි හැම කෙනාටම බලයක් ඕනේ, ජවයක් ඕනේ. ඒ ජවයට ප්‍රධාන ශක්තියක් තමයි මේ පංචශීල ප්‍රතිපදාව. ඒ නිසා අපි ඊළඟ සාකච්ඡාවේදී මේ පංචශීල ප්‍රතිපදාව කොහොමද ඒ තුලින් මේ රටට, ජාතියට, මේ සතාට, සිව්පාවට, ඒ වගේම අපි වීඩියෝ දර්ශනත් එක්ක අපි සමාජගත කරමු මේ ලෝකේ ජීවත් වෙන මිනිස්යන්ගේ නැති යහපත් දේ සමහරක් වෙලාවට තිරිසංගත සතුන් අතර තියෙනවා කියන ආරංචිය අපිට ලබා දෙන්න පුළුවන් වෙයි. ඔබතුමාටත් අපි ආශිර්වාද කරනවා. තුනුරුවන්ගේ ආශිර්වාද බලයෙන් අපි මේ රටට, ජාතියටයි කතා කරන්නේ. අපේ රට ජාතිය අවදි කරන්නට ඔබට අපට ටීවී දිදුලස් සමග ශක්තිය, ධෛර්යය ලැබේවා. සාදු සාදු.